බොස්ටන් ලංකා විශේෂ වැඩසටහන අද අපි නීතිඥ නාගනන්ද කොඩිතුවක මහත්මත් සමග අද අපි මේ සම්බන්ධ වෙන්නේ. ඇත්තම නීති නාගනන්ද මහත්මයා අත් වශයෙන්ම සමාජ ක්‍රියාකාරීවරයෙක් වශයෙන් ලංකාවේ මේ විශේෂයෙන්ම මේ අසාධාරණ දූෂණය විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා. ඉතින් නාග අපි ඔබ බොහොම සාදරයෙන් අපි වැඩසටහනට පිළිගන්නවා. දැන් මේ කතාවට ආරම්භයක් හිට මම මුලින්ම මේ කතා කරන්න කැමති දැන් මේ වන විට මේ වර්තමාන පාලනය බලයට ඇවිල්ලා අවුරුදු දෙකක් පමණ ගත වෙනවා. ඉතින් ඒ කාලය තුල ඔවුන්ගේ ක්‍රියාකලාප පිළිබඳව දැඩි විවේචනයක් මේ වෙනකොට සමාජයේ පැවතුණා. අත්‍යවශ්‍යම සමහර දේශපාලන විචාරකයෝ කියනවා මෙතරම් අප්‍රසාදයටපත් වෙච්ච මෙතරම් කෙටි කාලයක් තුල අප්‍රසාදයටපත් වෙච්ච රජයක් නැහැ කියලා අපේ දේශපාලන ඉතිහාසයේ. ඉතින් මොකද අපි දන්නවා දැන් මේ ඔවුන්ගේ ප්‍රමුඛතාවය ඔවුන් දුන්නා 20 වන සංශෝධනයට එතනින් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතුණා. ඊට පස්සේ අත් වශයෙන්ම මේ කොවිඩ් පාලනය ඔවුන් හොඳින් පාලනය කළා මුලින්. නමුත් මේ වන විට ඒ අකාර්යක්ෂමතාවයෙන් හින්දා පොඩ්ඩක් පාලනයක් නැතුව දැන් කොවිඩ් සීග්‍රෙන් පැතිරෙමින් පවතිනවා. ඒ වගේම අපි දන්නවා දැන් පෝට් සිටි වගේ පනත් ගැනලා චීනෙට රට විකුණනවායි කියලා එහෙම ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. එතකොට වරායට යාබදෝ නැවක් ගිනි අරන් දැන් පරිසරය පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඉතින් දැන් ඒ අතර අපි දකිනවා මේ අහනවා මේ ලංකාවේ මේ විශේෂම අගනුවර මේ ප්‍රධාන මේ මල්මස්ථාන විකුණනවායි කියලා විදේශිකයන්. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ අපේ රටට? ඕක තමයි ඇත්තටම හැම මොහොතකම ගිය තැන කතා කරන ප්‍රශ්නේ. මහජනතාව ප්‍රශ්න කරන්නේ මේ වගේ වේගෙන් මේ රට මම දැක්කා හර්ෂද සිල්වත් UNP එකේ කතා කරලා දෙනවා මෙච්චර වේගෙන් කවදාවත් මේ රට ලෝකෙට ණය වෙලා කඩා වැටුනේ නැහැ කියලා. චිත්‍රාල් මේකට ප්‍රධාන හේතුව මම දකින්නේ මේ රටේ මම මේ කතා කරන චිත්‍රාල් ඇත්තටම මේ ප්‍රඥාවන්ත වහලු නොවන පුරවැසියන්ට එකක් කියන්න ඕන. එතන ප්‍රශ්නයක් තියෙනවා අපේ පුරවැසියෝ බහුතරයක් චිත්‍රාල් මේ රටේ ලොකුම ප්‍රශ්නය ඇවිල්ලා ප්‍රාණ අපකාරයෝ දේශපාලන පක්ෂවල. ඒ ප්‍රාණ අපකාරයෙන් දෙකෙන් ගැලවෙන්න බෑ. මම දකින්නේ මේකට ප්‍රධානම හේතුව තමයි නීති විරෝධීව මුළු රටම වංචා කරලා ඔබ දැක්ක සෞභාග්‍යයක් වෙන්න මොන වංචාවක්ද කළේ? කිසිම නීතියක් සදාචාරයක් ගරු කරන්නේ නැති කොටිම තමන් අදහන තමන් පිළිගන්න දහමට පවා වංචා කරන පුද්ගලයෙකුට නීති විරෝධීව මම එක කිව්වේ de facto he is the head of the state in this country. But de jure he is not the president of this country. මේක තමයි මේ ප්‍රශ්නෙට ප්‍රධානම හේතුව. ඒකට මේ සියලු දෙනාම මේ මැතිවරණයට මුහුණ දුන්නා අපේක්ෂිත 35 දෙනෙක්. මේ එක්ක ගෝඨාභයත් එක්ක මේ සියලු දෙනාම මුළු රටටම මේකට මඟ කියන්න ඕන චිත්‍රා. දැන් අතර මම දැන් ඔබ මේ පිළිතුරේ මම හිතනවා තව තැනකට මම ආවා. මොකද මේ මට මතකයි අපි ඔබ සමග විශේෂ සාකච්ඡාවක් ඉදිරිපත් කරා. ඔබ විශේෂ හෙළිදරව්වක් ඒ සාකච්ඡාවේදී කළා මේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සමග ඇතුණු දුරකථන සංවාදයක්. පහුගිය ජනාධිපති මැතිවරණයේදී මේ රටේ කවදාකවත් සිදු නොවිය යුතු බරපතලම වංචාවක් සිදු වුණා. ඒක දැම මම රටට හෙළි කළා. ඒකෙදී ඔය අපි කතා කරපු ඔය කවුද මහින්ද දේශප්‍රිය ඒකට ඍජුවම සම්බන්ධයි. දැන් ඔහු ඒක තමයි මේ ටෙලිෆෝන් කරලා කිව්වේ කොටාබේ රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි භාවය ප්‍රශ්න කළේ නැති එක ගැන මම නගපු ඒක රටට දැනුම් දීමේදී ඔහු කතා කරලා කියනවා නාගා මම හිතුවේ ඒක අපේ වගකීමක් නොවේ. මම හිතුවේ ඒක දේශපාලන පක්ෂවල වගකීම. නාග එතකොට ඔබ දැන් මට මතකයි ඔබ කිව්වා මේ ඔබ මේ මහින්ද දේශප්‍රියට එරෙහිව නඩුමකට බහිනවා මේ සම්බන්ධයෙන් ඔබ විශාල වශයෙන් අධිකරණමය ක්‍රියාමාර්ගයකට ඔබ එළඹෙනවා. ඇත්තටම මේ දැන් එක පැත්තේ ඔබ කිව්වා. නමුත් ඒ වගේම අපි දැක්කා මේ සමාජ මාධ්‍යවල දැන් මේ වන විට ඔබේ දුරකථන සංවාදය පවා දැන් අපිට අහන්න ලැබිලා තියෙනවා. එතනදී මේ මහින්ද දේශප්‍රිය මහත්මයා බොහොම පැහැදිලිව කියනවා මේ ඔහුගේ වගකීම නෙවෙයි කියලා මේ කෙනෙක්ගේ මේ පුරවැසිකම් පිළිබඳව සොයා බලන උට මේ ද්විත්ව පුරවැසිකම් තිබුණාද නැද්ද ඒක ඔහුගේ වගකීම නෙමෙයි කියලා. අනිත් පැත්තෙන් දැන්
එහෙනම් කාගේද මේ කවුද මේකට වාක්‍ය නෙම නැත්නම් අර අනිත් අපේක්ෂකයන්ගේ වගකීමද මොකද්ද මෙතන තියෙන තත්ත්වය? මේක චිත්‍රා මහින්ද දේශප්‍රිය දැන් කල්පනා කරනවා තමගේ වගකීමෙන් නිදහස් වන්න. ඒක එහෙම කරන්න බෑ. ඔහු සම්පූර්ණ වගකීම ඔබ දකින්න ඇති අර ප්‍රොෆෙසර් හූල්ගේ ඇෆිඩවිට් එක සම්පූර්ණ වගකීම නිදහස සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ මැතිවරණ කොමිසමේ. නීතිය ප්‍රකාරම මහින්ද දේශප්‍රිය දන්නවා ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ නීතියේ පැහැදිලිවම කියනවා නුසුදුසුකම්. ඒ නුසුදුසුකම් මොනවද කියන එක ඒ වගන්තිය 14 වෙනි වගන්තිය කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 93 වෙනි වගන්තිය දෙවෙනි වගන්තිය පැහැදිලිවම හතරක් කතා කරනවා. ඒ හතර පරීක්ෂා කිරීමේ වගකීම තියෙන්නේ මැතිවරණ කොමිසමට මිසක් ඔබටවත් නාගානන්දටවත් මේ රටේ සාමාන්‍ය පුරවැසියටවත් නෙවෙයි. මොනවද මේ හතර? අවුරුදු 35ට වැඩි අනිවාර්යයෙන්ම අපේක්ෂකයා වයස සම්පූර්ණ කරලා තියෙනවා. ඒ වගේම දෙවතාවකට වැඩි ඔහු ජනාධිපතිවරයා වශයෙන් කටයුතු නොකළ අයෙක් විය යුතුයි. ඒ වගේම ඔහු කිසිම අවස්ථාවක දූරයෙන් නිරපා හැරිය පුද්ගලයෙක් නොවිය යුතුයි. ඔබ දන්නවා දෝෂාභියෝගය ගේන අන්තිම එක තමයි ඉතින් වැදගත්. මේක තියෙන මේ පිළිවෙල ගත්තොත් එහෙම මේකේ තියෙන දෙවනියට මොකක්ද? ඔහු කිසිදු නුසුදුසුතාවයකටපත් නොවිය යුතුයි. හරි? ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වෙනි වගන්තියේ පැහැදිලිවම 19 වෙනි ව්‍යවස්ථාවෙන් ඇතුල් කළ අලුතෙන් නුසුදුසුකමක්. මොකක්ද ඒ ditthupurayasa භාවය? ඒක තමයි හැම අපේක්ෂකයෙක්ම තරඟ කරන්න එන අය දෙන්න ඕනේ ප්‍රකාශයක් කරන්න ඕනේ මැතිවරණ කොමිසමට මම කිසිම නුසුදුසුකමකට යටත් නැහැ කියලා. ඒ වගේ අවස්ථාවක මැතිවරණ කොමිසමට තියෙනවා ලොකු වගකීමක් චිත්‍රාල. මොකද ඔවුන් තමයි නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ වගකීම පැවරෙන අය. සමාජිකයෝ තුන්දෙනාටම මේ සමාන වගකීමක් තියෙනවා. මේ අවස්ථාවේදී ඔබ අහන්න ඇති දෙබසේදී නාගානන්ද හා තවත් පුරවැසියෙක් තමයි දෙබසේදී මහින්ද දේශප්‍රිය පැහැදිලිවම කියන මම මේක දන්නේ නැහැ. ඇත්තටම මම මේක දන්නේ නැහැ. එයා ද්විත්ව පුරවැසියෙක්ද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් හූල් මහත්මයා කියනවා ඒක අපේ වගකීම. ඒක අපේ වගකීම පැහැරෑරියා. මෙතනදී ඔහුට කිසිසේත්ම ගැළවීමක් නැහැ චිත්‍රාල. ඔහු දෙන උත්තරය සම්පූර්ණයෙන්ම රට රවට්ටීමට රටේ පොලිසිය කරන දෙයක් නිසා ඔහුට නීතියේ හමුවේ කිසිම නිදහස් කාරණයක් නැහැ චිත්‍රාල. ඔව්. දැන් ඔබ මේ වන විට ඔහුට එහෙව නඩුව පවරලාද තියෙන්නේ? ඔව් දැන් ඒක සූදානම්. ඒක දැන් මේ වැඩේ කරගෙන ඒක තමයි දැන් මේ කරන්නේ. ඒකෙදී මම කියන්නේ ඒක ඇවිල්ලා දූෂණය පිළිබඳ අපරාධ වරදක් වෙනවා. මොකද තමන්ගේ ධූරය මේ තමන්ගේ දුරේ වෙන කෙනෙකුට නීතිරෝධී වාසියක් හෝ එහෙම නැත්නම් ලාභයක් දෙන්න පාවිච්චි කරනවා නම් ඒක අවුරුදු 10ක බරපතල වැඩ ඇතුව සිරදම්ම ලැබිය යුතු වරද. මේ වරද දැන් ඔහු කරලා ඉවරයි. දැන් මට පුදුමය මම විශ්මයට පත්වන්න චිත්‍රා මේ වෙලාවේ රටේ පුරවැසියන්ගේ හැසිරීම. කාගේ ඡන්ද බලයේද හොරකම් කළේ රටේ පුරවැසියන්ගේ. දැන් පොහොට්ටුවේ අයයි මේ පක්ෂ ඔක්කොම තමන්ගේ වගකීම පැහැරලා දැන් කියන ඇයි ඔකා දින්නේ දැන් කියලා. මේ ඔක්කොටම වගකිය යුතු අපේක්ෂකයෝ 34 දෙනෙක් හිටියනේ චිත්‍රා. තව 34 දෙනෙක් හිටියා. ඔවුන්ට තිබුණා මේ නීතියේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ නීතියේ 14 වෙනි වගන්තිය ප්‍රකාර මොහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසු පුරවැසියෙක් නොවේ. මොහු ද්විත්ව පුරවැසියෙක්. ඒ අභියෝගය ගෙනල්ලා නීතිය පෙන්නලා ඇහුවනම් වහාම ඔබේ සුදුසුකම ඔප්පු කරන්න කියලා එතනින්ම ඒක තමයි ප්‍රොෆෙසර් හූල් කියන්නේ. එතනින්ම මහින්ද දේශපාලකගේද ගෝඨාභය රාජපක්ෂගේ අපේක්ෂකත්වයේ අවලංගු වෙනවා. ඒක තමයි චිත්‍රාල ඔබට මතක ඇති. මේ අපේක්ෂකයෝ 35 දෙනා අතර හිටියා. ඔබට මතක ඇති ඔහුගේ සහෝදරයෙක් වෙන චමල රාජපක්ෂ. හරි. ඔහු අපතම්පත් කරලා බලාගෙන හිටියා මොකද වෙන්නේ කියලා. උන් දන්නා මේ නාගානන්දව කිසි කෙනෙකුට මුදලට ගන්න බෑ කියන්නේ. හරි. ඒ අවස්ථාවේදී ඔහු නාම යෝජනා දෙන්න පුළුවන් තත්ත්වයකට හම්බුන්නේ ඒක පැහැරගත්තා. ඒක දැන් දන්නවා ඒ පාර්ශ්ව විරුද්ධ අධිකරණයේ නඩුවක් තියෙනවා. ඔහු බැලුවා ඔහු නෑ දැන්. බය නැතුව මෙතනින් ඉවත් වුණා නාම යෝජනා නොදී. ඒ තරම් සහතිකයක් මේ 34 දෙනාම දුන්නා. අපි මේක ප්‍රශ්න කරන්නේ නෑ. දැන් ඒක දන්නේ නෑ මොනවටද මේ කට්ටියක් කියනවා මේක චීනු මුදල් දීලා කියලා. කට්ටියක් කියනවා බැසිල් රාජපක්ෂ මුදල් දුන්නා. අපි දන්නේ නෑ ඒක. එහෙම නැත්නම් කියනවා මේක වුණ අතර තිබුණා යම් එකඟතාවයක් තිබුණා මේකට මොහොත මෙන්න මේක අවශ්‍යතාවය උඩ මේකට අපි ඉඩ දෙනවා කියලා. නමුත් ඔවුන්ට මේ වෙලාවේ ලොකු වගකීමක් තියෙනවා චිත්‍රා මේ 34 දෙනාටම විශේෂයෙන් සජිත් ප්‍රේමදාස රහ
අනුර කුමාර දිසානායකට රටේ මහ ජනතාව ඉදිරියට ඇවිල්ලා කියන්න අපි මේකට විරුද්ධ නුනේ මෙන්න මේ හේතුව කියලා. ඔබ දකින්න ඇති රට වංචා කරනවා කියන එක මේ ප්‍රධාන පක්ෂ තුනේ සීමාවක් නෑ. ඔබ දැක්කා අර විජිත හේරත්ගේ රෙකෝඩින් එක ඔබ අහන්නේ නැති නේ. ඔව්. ඒකෙදී ඔහු කියනවා බලන්න රට වංචා කරනවා. ඔවුන්ගේ පාක්ෂිකයෝ වංචා කරන හැටි බලන්න. ඔහු කියනවා මේකට අධිකරණයේ නඩුවක් තිබුණා. මුළු රටම දාන්න ප්‍රසිද්ධ නඩුවක්. ඒ නඩුවේදී පැහැදිලි තීන්දුවක් දුන්නා. ඒකෙන්ද අපි ඒක නිහඬව. එතකොට මේ මන්ත්‍රීතුමා එතකොට අපි අහන්නේ දැන් ඇත්තටම අපේ මේ කවුද මේ අනුර සහෝදරයා ගැන පුළුල් දැනුමක් තියෙන විශේෂ ක්ෂේත්‍රය ගැන පුළුල් දැනුමක් තියෙනවා කියලා අපි දන්නවනේ. එතකොට එයා පාර්ලිමේන්තුවේ කතා කරත් හරියට ටක්කෙට තිලක්කෙට කතා කරනවානේ චෙක් නම්බර් එකේ ඉඳලා දැනගෙන. එතකොට ඒ වගේ කෙනෙක් මේ ගැන 100% දැනගෙන නොහිටියා කියන එක ලොකු ප්‍රශ්නයක් නේ අපිට. මේ රටේ මිනිස්සුන්ගේ උත්පන්න සාහිත්‍යයේ ඩෙන්ටිටි කාඩ් එකයි පාස්පෝර්ට් එකයි ගැන කොහොමද මිනිස්සු දන්නේ? ඒක හැමෝම දන්නේ නැහැ. දැන් ඔබතුමාගේ උත්පන්න සාහිත්‍යක ඔබතුමාගේ දිස්ත්‍රික්කවලටම ගැන අපි දන්නවා. එහෙම දන්නේ නැහැ නේ හැමෝම. දැන් එහෙමයි විජිත හේර සහෝදරතුමා දැන් ඇත්තටම පක්ෂයක් වුණාම ජනාධිපති අපේක්ෂකයෙක් වුණාම ඉදිරිපත් වෙන්න කීප දෙනා අතර තියෙන දැනුම ඒගොල්ලෝ ගැන දැනගන්නවානේ. තමයි ඒ නිසා තමයි ඒක උසාවියට ඉදිරිපත් කරලා අභියෝගයට ලක් කරේ. ඊනවද නැද්ද කියලා උසාවිය ඔප්පු කරන්න කියලා. ඔව්. එතකොට ඔයගොල්ලෝ තනිකර මේ උසාවිය ගැන පූර්ණ විශ්වාසය තිබ්බා. සාතික අයිඩෙන්ටිටි දෙන්නේ නැහැ නේ වෙනායට. එතකොට එයා ඇමරිකාවේ ඉඳලා ඇවිල්ලා ඒක අයි කරගත්තද නැද්ද? ඒක ප්‍රශ්නයක් තිබුණා. මතභේදයක් තිබුණා. ඔව්. ඒ මතභේදය නිසා තමයි ඒක උසාවියට කරන්නේ. නඩුවක් තිබුණේ නෑ චිත්‍රා. එතන නඩුවක් තිබුණා. ඒ නඩුවේ අභියෝග කළේ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ද්විත්වපුරවැසිභාවය ප්‍රදානය කිරීම, ඔහුට ලංකාවේ පාස්පෝර්ට් එකක් දීම, ගමන් බලපත්‍රය, ඒ වගේම ඒවට ජාතික හැඳුනුම්පතක් දීම. ඒක තමයි අභියෝග කළේ. ඒක නඩුව අධිකරණයෙන් අල්ලලා විසිකලා යසන්ත කෝදාගොඩ විනිශ්චයකාරවරයා හේතුව මේ පක්ෂය ඒ නඩුවේදී වගඋත්තර කවුරුෙක් කළා තිබුණේ නෑ කියන පදනම මත. මොකද ඔහු එතකොට පක්ෂයේ අපේක්ෂකයා හැටියට ඕන නම් කළා ඉවරයි. ඒක නිසා මොවුන්ට කිසි කෙනෙකුට මේකේ ගැලවීමක් නැහැ. මම දැක්ක තවත් එක්කෙනෙක් මම මේකත් තව ටිකකින් එක පස්සේ අද හරි හෙට හෝ ඩවුන්ලෝඩ් කරලා මේක ඔබට දානවා. තව එක්කෙනෙක් කියනවා මේ මාතර ප්‍රදේශයේ අපේක්ෂකයෙක් කියන ඒත් ඇවිල්ලා මේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකෙක්. ඔහු කියනවා අපි මේක දැනගෙන හිටියා. අපි දන්නවා මොහු අපිට ඉක්මනට මේ රට ඒ වේගයෙන් පිරිහෙනවා. එතකොට අපි 103 ඉන්න එක 106ක් දක්වාවත් අපිට වැඩි කරගන්න පුළුවන්. මේ වගේ තුට්ටු දෙකේ මිනිස්සු නෙවෙයිද කියලා බලන්න මොවුන් මොනවද කරන්න කියලා බලන්න. තමන්ගේ වගකීම මේ වෙලාවේ නුසුදුසු අපේක්ෂකෙක් නම් වහා මේක ප්‍රශ්න කරලා ඔහු ඉවත් කරන එක මැතිවරණේ. රටේ නීතියට අපි ගරු කරන්න ඕන. ඒක නොකර මහින්ද දේශප්‍රිය රටම පාවා දුන්නා. තව 34 දෙනෙක් තමන්ගේ වගකීම සම්පූර්ණයෙන් පැහැරලා දැන් බොරුවට ඇවිල්ලා මම දැක්කා ඊයේත් කියනවා. කවුද මේ අනුර කුමාර දිසානායක බොහොම වේදනාවෙන් කතා කරනවා. මොනවද මේ මිනිස්සු කරන්නේ? තමන්ගේ වගකීම සම්පූර්ණයෙන්ම පැහැරලා මම කියන්නේ ඔකට අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ ඒක නොකර දැන් පොරවක් අල්ලගෙන මේක කපන්න හදනවා. මේක තමයි වෙච්ච දේ. මේ ඇත්තම ඔබ සඳහන් කළා මේ විජිත හේරත් මහත්මයා තවත් පුද්ගලයෙකු සමග ඒ දුරකථන සංවාදය අතර මම ඒක සවන් දුන්නා. දැන් ඒකදී බොහොම ඔබතුමා ගැන බොහොම බොහොම ඇඩි විවේචනය නෙගටිව් කමෙන්ට්ස් එකක් කරනවා. අපි ඉතින් මෙන්න මොනවද කරන්නද? තමන්ගේ පක්ෂයේ නායකයාටත් ඕන් කිව්වා පිළිතුරු නැති වුණා. මොකද අපිට මතක ඇති හිටිය සෝමනාථ අමරසිංහ මහත්මයා කිව්වා විජිත හේරත්යි ලාල්කාන්තටයි මේ කිහිල්ලේ අරක්කු බෝතලේ ගහගෙන යන බඩතඩි මිනිස්සු මොන දේශපාලනයක්ද? අපේ පක්ෂයේ තියෙන්න ඕනේ විනයක් කියලා. ඔහුට දෙන්න පිළිතුරක් නැති වුණාම ඔහුට කිව්වා පිස්සෙක් කියලා. දැන් මේ නාගානන්ද ගෙනාපු නඩුවල ජවි පිටු විරුද්ධ කොච්චර නඩු තියෙනවද කියලා ඔබ අහලා ඇති. ජාතික ලැයිස්තුවට හොරෙන් දෙන්නේ දැම්මා. ඊළඟට රනිල් වික්‍රමසිංහට ජනාධිපති බලය දෙන්න ගෙනාවා. මේ වගේ ඔවුන්ව හෙලි කළාන්නේ සම්පූර්ණයෙන් ඒ වගේම පක්ෂයේ පර්මිට් තිබුණලා දිනුමට දාගත්තාම පස්සේ දැන් කියන අනුර කුමාර දිසානායක රටට අපි මීට පස්සේ වැරද්ද කරන්නේ නැහැ. ඔබ අහන්නේ මේක ඔහුගේ කතාව. මීට පස්සේ වැරද්ද කරන්නේ අපි මින් ඉදිරියට ඒක ගත්ත වාහනේ රජයට දෙනවා කියලා. ඒකාබද්ධ අරමුදලට යන්න ඕන වාහනේ වංචා කරපු කියන්නේ විකුණපුවාම රජය අත්හැරපු බද්ද තමන්ගේ සාක්කුවට දාගෙන දැන් කියනවා ඒක හෙළුණාට පස්සේ මට මතකයි ටිල්ඩින් සිල්වා මෙතන කොමිසමට ලොකු බලපෑමක් කළා මේක නිදහස් කරන්න නොකරන්න. නමුත් ඒක නාගනන්දත් එක්ක ගැලවෙන්න බෑ. ඉතින් දැන් ඔවුන්ට වෙන උත්තරයක් නැති නිසා දැන් කියනවා මේ පිස්සෙක්නේ. දිනපු නඩු මොනවද? ඔන්නම තමයි ඒගොල්ලෝ කතා කරන්නේ.
මේ ගැන රටේ පුරවැසියෝ දැනුවත්. දැන් ඔය 3.6 කරගන්න හැදුවට මම දන්නවා රටේ මහ ජනතාව ඔබ දන්නවද ගොබෙල්ස් තියරික ඔබ අහලා ඇතිනේ. මොකද ගොබෙල්ස් තියරි කියන්නේ අර හිට්ලර් අනුගමනය කළේ. හිට්ලර් කිව්වා ජර්මන් ජාතිකයන්ට යුදෙව්වෝ ගැන හැමදාම බොරු කියපන් හැමදාම 10 වාරයක් කියනකොට මිනිස්සුන්ට ඔක ඇත්ත වෙනවා කියලා. ඒක තමයි මූණ අනුගමනය කරන්නෙත් නාගානන්දට එරෙහිව හොරකම් කරගෙන සල්ලි හොරකම් කළා, සල්ලි අරන් පැන්නා, වංචාකාරී කොරෙන්ගේ කියන්නේ ජවිපේ ඒකට වෙනම කට්ටියක් යොදලා තියෙනවා. ඒක තමයි මම ඔවුන්ට එරෙහිව දැන් 1 බිලියන් ක්ලේම් එකක් එක අධිකරණයේ නඩු පවර්ලා තියෙන්නේ. මුන්ට අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුයි. මොකද රටේ මහ ජනතාව නීතිය ගරු කරන සාධාරණයේ ගරු කරන ප්‍රවේශී පිරිසක් ඉන්නවා. මොවුන් කවුද කියන එක රටට හෙළි කළ යුතුයි. ඒක නම් නාගානන්දෙන් උන්ට කිසිම ගැළවීමක් ලැබෙන්නේ නැහැ. ඔය කියන වෙන වචන කියනවා නම් දැන් ඔහු කියනවා දින්න නඩුවක් නැහැ කියලා මම ඒක සාවද්‍ය ප්‍රකාශයක් හැටියට නේ ඔබ කියන්නේ නේද? නෑ මම ඒක ලිස්ට් කරනවා. දැන් හරි කොටින්ම ගෝඨාභය රාජපක්ෂගේ නෙමෙයි කවුද සජිත් ප්‍රේම කවුද ඔය කියන පුද්ගලයා කවුද විජිත හේරත්ම රාජපක්ෂට මේ කවුද රනිල් වික්‍රමසිංහට ජනාධිපති බලය දෙන්න ගෙනාපු නඩුව කවුද අල්ලලා විසිකලේ? නාගානන්ද තමයි ඒකත් අල්ලලා විසිකලේ. ඔවුන්ගේ ජාතික ලැයිස්තු නඩුව. ඊළඟට ඔය රාජපක්ෂයි සිරිසේනයි අතර නඩුවක් තිබ්බ ඔබට මතක ඇති ජනාධිපති බලතල අග්‍රාමාත්‍යවරයෙක් හොරෙන්පත් කළා. ඒක අල්ලලා විසිකලා අධිකරණේ. ජාතික නඩු කොච්චරද? BMW නඩුව ඔබ දන්නවා මේ වෙනකොට නීතිපතිම ඇවිල්ලා අධිකරණයට කියලා ඉවරයි. මේක සම්පූර්ණයෙන්ම බදු වංචාවක්. මේ සම්බන්ධව රේගෝ යට ගහපු නඩුව අපි නැවත ගන්නවා කියලා. ඒ වගේම අර පාම් ඔයිල් නඩුව මෙට්‍රික් ටන් 480ක නඩුවක්. දැන් අවුරුදු 5කටත් වැඩි. අධිකරණයට පැහැදිලිවම සහතිකයක් දීලා ඉවරයි. කවුද? නීතිපති. මේ පාම් ඔයිල් එක බින්දුවක්වත් නිදහස් කරන්නේ නැහැ. ඒක ඔප්පු වෙලා ඉවරයි. ඒක ඇවිල්ලා පිළිකාකාරකයක් කියලා. ඒ වගේම රේගුවේ වැද්දගත්ම නඩුවක්. ඔබ දන්නවා රේගුව රජයේ ආජාදයෙන් 60%කටත් වැඩි ආයතනය. මම මේක අධිකරණයට ගිහලා ඔප්පු කළා මේ චිත්‍රාල් මේ බදු අය කිරීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයේ බරපතල දූෂණ අධිකරණයට පැහැදිලි නඩු දීලා දුන්න සම්පූර්ණයෙන්ම මේක වැරදි මේක වහාම නිවැරදි කරන්න ඕන කියන එක කිව්වා. ඒ කියන්නේ රාජ්‍ය ආදායමෙන් 60%කට වැඩි රාජ්‍ය ආදායම උපයන අයට. ඔය විදිහට මට සීරීස් එකක් කියන්න යන්න පුළුවන්. මම ඒකින්ද කියනවා මේ JVP කට්ටියට හරිද මේ විශේෂයෙන්ම නාගානන්දට ඔවගේ බොරු චෝදනා ගහන්න රටේ මහ ජනතාව ඔබට එරෙහිව නැගී සිටිනවා. ඔබට ඔය 3 අහිමි වෙලා යන්න පුළුවන් කියන්නේ. අපි පොඩි වෙන පැත්තකට යමු නාගා මේ දැන් මේ වෙන විට නැවක් අපි දන්නවා මේ පර්ල් එක්ස්ප්‍රස් නැව නෞකාව ගිලමින් පවතිනවා. මම හිතන්නේ ඒකෙන් මම හිතන්නේ විශාල පරිසර හානියක් වෙනවා. ඒ සම්බන්ධව නොයෙකුත් කතා තියෙනවා මේ නැව කටා සහ ඉන්දියාවට එන්න ඒගොල්ලෝ එපා කියපු නැවක් අපි ලංකාවට ගත්ත ආදි වශයෙන් විපක්ෂය නොයෙකුත් කතා කියනවා. ආණ්ඩු පක්ෂය තව කතා කියනවා. මොකද්ද ඔබ මේ සම්බන්ධයෙන් දක්වන අදහස? මේ සම්බන්ධයෙන් මම මේකට කලිනුත් වැඩසටහනක් කළා චිත්‍රා. විපක්ෂය කියන්නේ සම්පූර්ණ බොරු. මම දැක ඊ අනුකුමාර දිසානායක ඊයේත් කියනවා. මේ මිනිස්සු බොරු කියලා මිනිස්සුන්ව රවට්ටන හැටි මේ රටේ මිනිස්සුන්ට කියන එක මගේ වගකීම. මොකද මම නියෝජනය කරන සමස්ත ජනතාව. ඇක්ටිවිස්ට් කෙනෙක් හැටියට මට වගකීමක් තියෙනවා නීති ආධිපත්‍ය ගරු කරන ජනතාවක් හදන එක. මොහු කියනවා මේ නැව ඉන්දියාව ප්‍රතික්ෂේප කළා. ඒ වගේම මේ නව කතා ප්‍රතික්ෂේප කළා. මේක ලංකාවට එන්න නැවන්නේ නෙමෙයි අහ කියන්නේ එකක් මේ දාගත්ත කියලා මොහු ප්‍රකාශයක් කළා. සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. මම නැව් සමාගමට කතා කළා. ශ්‍රී ලංකා රේගුවට කතා කළා. ශ්‍රී ලංකා රේගුවෙන් මට හම්බ වෙන එක මැනිෆෙස්ට් එකක්. මම මේ මගේ වගකීමක් තියෙනවා චිත්‍රා නාගානන්ද රටේ මහ ජනතාවට ඇත්ත කියන එක. ඒ කියන්නේ ඕන් කරන්නේ සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. මේකේ රටවල් ඔක්කොටම ගියා. ඒ පෝර්ට්ස් වල බඩුත් බෑවා, බඩු පැටෙව්වා. නමුත් ඒ නැවේ ප්‍රශ්නගත කන්ටේනර් එකක් තිබ්බ ඔබ දන්නවා. අර ලීක් වෙන කන්ටේනර් එකක් ඕන්ට අපිට මේක බාණ්ඩ ඊට දෙන්න බෑ අපිට පහසුකම් නැහැ කියලා. ඒක තමයි ඊළඟට ලංකාව ආවේ ඊළඟ next port of calling is Colombo. ඊළඟ port එක ශ්‍රී ලංකා. ඒ එන අතරේ තමයි ලංකාවේ නැව් පෙළට ඉන්නකොට ඔබ දන්නවා port එකට එනකොට එකපාරට නැවකට එන්න බෑ. ඒකේ තියෙන ලේන් එකක්. ඒ ලේන් එකේ නැව් තියෙනවා. ලංකාව කරපු බරපතලම සාවද්‍ය ප්‍රකාශය රජය එතනදී කිව්ව චිත්‍රාල් මේ නැවේ ගැන අපි බඩු දන්නේ නැහැ කියලා. මොන තරම් සාවද්‍ය ප්‍රකාශයක්ද කියලා බලන්න. නැවේ සම්පූර්ණ බඩු ලේඛනය කාගෝ මැනිෆෙස්ට් එක කස්ටම්ස් එකට ඉලෙක්ට්‍රොනිකලි දෙනවා සේපා. මේ මිනිස්සු කියනවා අපි කාගෝ මොනවද දන්නේත් නැහැ කියලා රජය කිව්වා. ඒ වගේම උන් මේ කරපු ප්‍රකාශයේ බරපතලකම මේකයි. ඕන්ට තියෙන වගකීමක් මේ නැව මෙහෙම දැනුම් දීමක් කරපුවම හාබර් මාස්ටර්ට තියෙන අනිත් ප්‍රයොරිටි දීලා වහම නැව ඇතුළට ගන්න එහෙම නෑ. ඒක කළේ නැහැ.
හරි ඊළඟට නැව මේ වගේ අර්බුදයකට මුහුණ දීලා තියෙන අවස්ථාවකදී ඔබ දන්නවා ලංකාව අවුරුදු 30ක් 40ක් තිස්සේ මේ පෝට් එක දැන් මෙච්චර වේගෙන් දියුණු වෙලා ලංකාව කියන්නේ අද ජපානයේ ටෝකියෝ වලට වැඩි ඉස්සරහින් තියෙන කාගෝ හැන්ඩ්ලින් හරි 7.5 මිලියන් කන්ටේනර්ස් අවුරුද්දකට ඩීල් කරන පෝට් එක. නමුත් චිත්‍රාල් අපි තවම හරියට අර උණ වෙඩිල්ල පත්තු කරන ඩූම් ගාලා හද්දයක් එන්නේ මුකුත් රිසල්ට් එකක් නැහැනේ. ඒ වගේ තමයි අපේ අදටත් අපිට ඩිසාස්ටර් මැනේජ්මන්ට් ටෙක්නික්ස් නැහැ. හරි මේ වගේ ආපදා කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් අදටත් ලංකාවේ නැහැ. ඒක බරපතල ප්‍රශ්නයක් මෙතනදී. ඒකට අදට කවුරුත් කියන්නේ නැහැ. රජයේ ලොකුම වගකීම මේ අවස්ථාවේදී මහ ජනතාවට බොරු කියනවා. අද පෝට් එකට නැව අවශ්‍යලාට ගත්තේ නැහැ. අන්තිමට නැව ගිනි ගන්නකම් ඉඳලා ඒක නිවන්න නිකන් වතුර දානවා. ඒක වැඩක් නැහැ කියන ඔබ දැක්කා. ඒක මම අලුතෙන් කියන්න ඕනේ. ඒ වගේම නැව ගිලෙනව බව දැන නැවේ මෙච්චර අර මෙට්‍රික් ටන් විශාල ප්‍රමාණයක් තෙල් තියෙද්දි ඒ ටික ගත්තෙත් නැහැ. ඊළඟට ගැලේ හොඳටම ගෙලෙනකොට කිව්වා අදින්න කියලා. එතකොට නැව පොළවේ ඇනෙනවා කියලා අදින්න බෑගෝ. ඔන්න මේ 103 කට්ටියයි කවුද සජිත් ප්‍රේමදාසයි ලංකාවට දීපු තෑග්ග ඔන්න ඕකයි. හරි නුසුදුසු පුද්ගලයෙක්. සුදුසුකම් සපුරා නැති පුද්ගලයෙකුට රාජ්‍ය ናයකයා වෙන්න එයා ගෙනහලා දෝලාවෙන් ගිල පුටුවේ තියලා දැන් කනෝ කියලා කෑ ගහනවා. ඔන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ. මම හිතන්නේ ඔබට පැහැදිලි එක. දැන් ඒ වගේම අපි දන්නවා මේ දැන් දේශපාලන පොඩි තවත් අලුත් සිද්ධියක් වෙලා තියෙනවා වෙමින් පවතිනවා. මම හිතන්නේ මේ අපි දන්නවා දැන් විශේෂයෙන්ම මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැන මම මේ කතා කරන්නේ. දැන් අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පක්ෂය අන්ත පරාජයකට පත් වුණ එක්සත් ජාතික පක්ෂය. ඔවුන්ට එක ජාතික ලයිස්තුවේ එක මන්ත්‍රී ධුරයක් හිමි වුණේ. නමුත් මම මතකයි රනිල් වික්‍රමසිංහ මහත්මයා දවස්වල කියනවා එතුමාගේ පක්ෂයත් කිව්වා මේ පෙරදුණු අපේක්ෂකයන් ජාතික ලයිස්තුවෙන් එන්නේ නැහැ ඒ පක්ෂ ප්‍රතිපත්තියක් කියලා. නමුත් අද මේ වන විට පක්ෂය රනිල් වික්‍රමසිංහ මහත්මයාව ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කරන්න නම් කළාමාරයි. මොකද්ද මේ වෙන්නේ මේ ජාතික ලයිස්තුවෙන් මේ වගේ එන්න හදන එක ගැන? ඔව් ඒක ඉතාල වැදගත් ප්‍රශ්නයක්. රටේ පුරවැසියන්ට අපි මේක දැනුවත් කරන්න ඕන. ඔය ජාතික ලයිස්තුව කියන එක ගේන චිත්‍රාල් මම මේ ඩොකියුමන්ට් එක ඔබට ඒක ඔබට ඉලෙක්ට්‍රොනිකලි එවනවා. මේක කරුණාකරලා මේකත් එක්ක පළ කරන්න. ජාතික ලයිස්තුව හඳුන්වා දීමට ඒකට විශේෂ කමිටුවක් පත් කරන්නේ 1983 ජූලි 8 වෙනිදා. ඒකේ ප්‍රධානියා කවුද? ආර් ප්‍රේමදාස. ඒකේ එක සමාජිකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ. තව එක්කෙනෙක් තමයි හිටපු සරත් මුත්තේටුගම් හොඳ මහත්මයෙක්. ඔබ දන්නවා කොමියුනිස්ට් පක්ෂයේ. මේකේ අන්තිම මේ තියෙන සෙෂනල් පේපර් එක පාර්ලිමේන්තු එකේ සෙෂනල් පේපර් එකේ ඒ වගේම මේක ගේන්නේ 14 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුව සම්මත කරන්නේ මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් හදපු 14 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. ලංකා නීතියේ කිසිම තැනක නැහැ චිත්‍රාල් පාර්ලිමේන්තුව සම්මත කරපු නීතියක. මම මේ වචනේ අවධාරණය කරනවා. පාර්ලිමේන්තුව සම්මත කරපු නීතියක නැහැ කිසිම තැනක පරාජය වෙච්ච අයට පාර්ලිමේන්තුවට එන්න. ඒක රනිල් වික්‍රමසිංහ හොඳටම දන්නවා. ඔහු ඒක සමාජිකයෙක්. පාර්ලිමේන්තුවේ සම්මත කරපු එකේ කිව්වේ මේ කල් ඇතුව ජනතාව දන්නවා ජාතික ලයිස්තුව කියන්නේ කුමක්ද කියලා. නාම යෝජනා දෙන අවස්ථාවේදී එක තමයි මේක පබ්ලිෂ් කරන්නේ, ප්‍රසිද්ධ කරන්නේ. ජනතාව ඡන්දේ දෙන්න යනකොට මේ 29 දෙනා කවුද කියලා ඒ පක්ෂය අය දන්නවා. ඒක තමයි පාර්ලිමේන්තුවේ සම්මත කරපු නීතිය. ඒකත් මම ඔබට එවනවා. මේකත් ජනතාව දැනුවත් කරන්න. මොකද මේක කරන්නේ ලොකු වංචාවක් කතානායකවරයා. මේක පාර්ලිමේන්තුව සම්මත කරන්නේ 1988 මැයි මාසේ 4 වෙනිදා. ඒකෙදි අහනවා ප්‍රශ්නයක් රනිල් කවුද මේ ප්‍රේමදාසගෙන් ආර් ප්‍රේමදාසගෙන් අහනවා මේ පාර්ලිමේන්තුවේ තවත් බිල් පතක් තියෙනවා. මොකද්ද මේ? එතකොට එයා කියනවා පැහැදිලිව මම දන්නවා. නමුත් මම ඔබට ඉදිරිපත් කළේ මෙන්න මේකයි. මේකේ කිසිම තැනක නැහැ පැරදිච්ච අයට. මේක රටේ මහ ජනතාව කල්ැතුව දන්න දෙයක්. කිසිම තැනක පැරදිච්ච අයට ඉන්න බෑ කියන එක උත් තහවුරු කරනවා. ඒකත් මම ඔබට ඒ කෑල්ල වෙනම එවන්න. ඒක තමයි පාර්ලිමේන්තුව සම්මත කළේ 1988 මැයි 4. මැයි මාසේ 24 වෙනිදා අර කඩල කොටක් හදන්නා වගේ කතානායකවරයා වෙන කොල කෑල්ලක් ගෙනල්ලා පාර්ලිමේන්තුව සම්මත කරපු එක පැත්තක දාලා මේක සහතික කරනවා. මම මේක පහුගිය පෙබරවාරි පහුගිය මැයි මාසේ 4 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මේක අභියෝගයට ලක් කරලා තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ කීපු දේ මුළු රටට ඉතාම වැදගත්. හරි. ඒ අවස්ථාවේදී අධිකරණය කියන්නේ ලංකාවේ අධිකරණයට ස්වාධීනත්වයක් නැහැ.
ලංකාවේ අධිකරණයේ පාර්ලිමේන්තුව ග්‍රහණයේ තියෙන්නේ. ඒකෙන්ද අපිට මේකට මැදිහත් වෙන්න බෑ. කතානායකවරයා අත්සන් කළාට පස්සේ ඒක හොර ඩොකියුමන්ට් උනක් කරනවා කියලා අපිට කරන්න දෙයක් නෑ කියලා. ඒක සම්පූර්ණ වැරදි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82/6 ව්‍යවස්ථාවේ කියනවා සේපාල් පාර්ලිමේන්තුව සම්මත නොකරපු දෙයක්. පාර්ලිමේන්තුව ඡන්දය විමසලා මන්ත්‍රීවරු සම්මත නොකරපු ව්‍යවස්ථාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කුමක් වූ වැරදි ලෙස විධිමත් ක්‍රමවේදයේ අනුගමනය නොකර සම්මත කළොත් ඒක කතානායකයාට අත්සන් කරන්න බෑ. එහෙම කළොත් ඒක රටේ නීතිය නොවන්නේ එසේ අර්ථ නිරූපණය නොකළ යුත්තේ එසේ ජනතාව තේරුම් ගත නොගත්තේ. නමුත් ලංකාවේ අධිකරණය ගැන එදා ඔය මේ පහුගිය 4 වෙනිදා මැයි මාසේ විනිශ්චයකාරවරු පැහැදිලිවම කියන්නේ අපි මේ රටේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපි විහිර කරලා තියෙනවා. ඔබ මේක වෙනස් කරන්න කියලා. ඔක මම ඉතාම වැදගත් ස්ටේට්මන්ට් එකක් ඒක. ලංකාවේ අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිර කරලා තියෙන කතාව ඇත්ත. ලංකාවේ ජනතාව ඔබ දන්නා බලතල බෙදීමේ සිද්ධාන්තයේ පැහැදිලිවම කියනවා ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්න ඕනේ අධිකරණය. පාර්ලිමේන්තුවට ඒකේ කිසිම ගනුදෙනුවක් නැහැ. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වයලේට් කළා. ඩොක්ට්‍රින් ඔෆ් සෙපරේෂන් ඔෆ් පවර් සම්පූර්ණයෙන්ම වයලේට් කළා මේක අධිකරණයේ පාර්ලිමේන්තුවේ ග්‍රහණය තියාගෙන තියෙනවා. ඒකෙන්ද මේ අවස්ථාවේවත් අඩුම ගානේ අර රනිල් වික්‍රමසිංහට ජනාධිපති බලය ගෙන ආපු යථා සංශෝධනයක් ගෙන ආපු අනුර කුමාර දිසානායක අඩු ගානේ ඒකවත් මේ අවස්ථාවේදී වෙනස් කරන්න මම හදනවා චිත්‍රාල් මේ අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධනය. මම මේක දෙනවා දෙන්නටම. අනුර කුමාර දිසානායකටත් දෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාසටත් දෙනවා. ඔවුන් මං හින්දා හොඳටම හිර වෙලා ඉන්නේ. මොකද මං එදා අඬගෙව දෙන්නටම අධිකරණයට එන්න, අධිකරණයේ හැසිරෙන ආකාරය බලන්න, අධිකරණයේ අසරණ වෙලා තියෙන හැටි බලන්න එන්න කියලා. මොන් කරන්නේ චිත්‍රාල් මේ රටේ ජනතාව හැමදාම මේ රැවටීමට ලක් කළා මොනවා හරි එකෙන් වාසියක් ගන්න එක. දැන් උන්ගේ එකම සීනේ එච්චරයි. දැන් රනිල් කවුද මේ සජිත් ප්‍රේමදාස උත්සාහ කරන්නේ ගෝඨාභය හොඳටම නරක වෙලා වුණා මට එන්න. ඊළඟට අනුර කුමාර දිසානායක බලන්නේ අපිට මේ ටික පාවිච්චි කරලා 103-6ක්වත් කරගන්න පුළුවන්. ඒ මිනිසුන්ගේ තියෙන සිහිනේ ඔච්චරයි. දැක්මක් නැහැ මේ රට කොහොමද අපි ගලවගන්නේ කියන එක. එහෙම දෙයක් නැහැ. ඒ ගෙනාපු වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ඔබ දන්නවා අපි ගෙනාවා රටේ ජනතාවට ඍජුව සම්මත කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒක සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කළා. ඒක දැන් බොරුට කෑ ගන්නවා. මේක තමයි ප්‍රශ්නේ. දැන් නැගමරු මේ අවසාන වශයෙන් මම අපේ කාර්යයට ඉක්ම ගිහින් තියෙන අවසාන වශයෙන් මම මේ ප්‍රශ්නේ ඔබගෙන් අහන අත්‍යවශ්‍යම ප්‍රශ්නයට වඩා මම හිතන්නේ ඔබගේ නිකන් අදහස් දැක්වීමක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ මේ දැන් ඔබ දන්නවා මේ සංචලන නීති උල්ලංඝනය පිළිබඳව ලොකු කතා බහක් තියෙනවා පොලිසිය එක්ක සමහර පිරිස් වලට එක ආකාර ක්‍රියා සලකන සමහරයට විවිධ ආකාර සලකන දැන් මොරටුව නගරාධිපතිවරයා සම්බන්ධ ප්‍රශ්නයක් මතුවුණා කුරුණෑගල නගරාධිපතිවරයා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවුණා එතකොට තව රූපලාවන්‍ය පිළිබඳ චන්දිමාල් ඇතුළේ ඒක ප්‍රශ්න මොකද්ද මේ තත්ත්වය ඔබතුමා දකින්නේ නීතිවේදී එක්ක සමාජ මේ රටේ මහ ජනතාව තේරුම් ගන්න ඕනේ මම මේ පුන කියන්නේ අපි ඒ දේශපාලන පක්ෂ වලට අපි කවුද ප්‍රාණ අපකාරී වෙලා ඉන්නකින් අපි නිදහස් වෙනකන් අපිට මේ ගැළවීමක් නැහැ. ඔබට මතක ඇතනේ වැඩි ඈත යන්න ඕනේ නැහැ. ඔබ ඉන්නේ USA. දැන් බැතිල් රාජපක්ෂ කවුද කට්ටි පැනලා ආවන්නේ හොට. බැතිල් රාජපක්ෂ මේකේ මුල්ලම ඉන්න චුදිතෙක්. ඔබට මතක ඇති මම ඒක අද අප්ලෝඩ් කරනවා. ඔබ බලන්න පුළුවන්. ඔහුගෙන් ප්‍රශ්න කරනවා මාධ්‍ය ඇයි ඔබ මේ මෙහෙන් ගෙනාවේ කොහෙන්ද යුක්‍රේන වලින්? නෑ ඒක අපි කළේ ප්‍රොජෙක්ට් එකක්. අපි බැලුවා මේක යුක්‍රේන් වලින්ම අපි ගෙනාවේ අපි දන්නවා එහෙ වැඩියෙන් තියෙනවා කොරෝනා අපි පොඩි මේකක් කරලා බැලුවා අපේ මිනිසුන්ව පාවිච්චි කළා අපි ඔබ දන්නවානේ ගිනිපිග් හැටියට පාවිච්චි කළා ගිනිපිග්ස්ලා හැටියට මේක ලංකාවේ ඇට යුක්‍රේන් කොරෝනා බෝ වේවි කියලා දැන් ඔහු ඊට පස්සේ රටිනුත් පැනලා ගියා ඔබ කතා කළා දැන් එක එක ආයතන වල මේ සම්බන්ධව ගන්න ප්‍රතිපත්තියක් නැතිකම ඇත්තටම කොරෝනා මේ තත්ත්වයටපත් වීම සම්බන්ධයෙන් මම තමයි හොඳටම කළේ කියලා කියපු කෙනෙක් ඉන්නවනේ හරියටම කළේ කියලා. ඕන් සම්පූර්ණ වගකීම ගන්න ඕන. ඔබ දැක්ක නිව්සීලන්ත වගේ දූපතක් කොහොමද ඒක ඩීල් කළේ කියලා. අපේ රටේ වෙන රාජ්‍ය නායකයෙක් නම් චිත්‍රාල් මේක හොඳටම ඇති මේ රට වේගෙන් ඉස්සරහට ගෙනියන්න ඔක්කොම ටික දැන් ඔබ දැක්කනේ කහ කෑල්ලක්වත් ගේන්න දුන්නේ නැහැ. ඉඟුරු කෑල්ලක්වත් ගේන්න දුන්නේ නැහැ විදේශ විනිමය නැහැ කියලා. නමුත් වාහන 225ක් ගේන්න LC එකක් ඇදියා. මේක තමයි මේ තියන්නේ. ඒකෙන්ද මම කියන්නේ උතන මේ වෙන දේ මේ ප්‍රශ්නේ ඔබ හැව කොරෝනා පිළිබඳව සම්පූර්ණ රජයේ වගකීමක් ගන්න ඕන කොච්චර කැතයිද නින්දිතයිද කියලා බලන්න ඩොලර් 10ක් දීපු එන්නත ඒක ඩොලර් 15ට
අපිට රටේ ජනතාවට ගාන ඩොලර් 5ක් එක එන්නතකින් එතනදී හොරකම් කළා. මම කොහෙද බංග්ලාදේශ පත්තරේ මොකද ස්ටාර් කියන නිවුස් පේපර් එක අරගෙන රජයේ දැන්වීමක් මම රටේ මහ ජනතාවට ප්‍රසිද්ධ කළා. බංග්ලාදේශ වල මේක ගත්තේ ඩොලර් 10කට. මෙන්න මේකයි. රටේ මහ ජනතාව මම මේක පුනා කියනවා මේ ප්‍රාණ අපකාරව හැටියට පොහොට්ටුවටයි මාලිමාවටයි දුරකථනයයි ওই ටික පැත්තකට විසිකලා අපිට රටේ නීතියක් ඕන. අපේ රටේ ජනතාවගේ පරමාධිකාරී බලය ගරු කරන ආයතනයක් අපිට අවශ්‍යයි. ඒ වගේම මේ රටේ අධිකරණයට කිසි කෙනෙකුට අත තියන්න අපි දෙන්නේ නැහැ කියන තැනට මහ ජනතාව යම් දිනයක හඳුනාගනි දැන් එතනට මේ රට ගැලවෙයි. කොරෝනාව ආවේ ඇත්තටම කියනවා නම් චිත්‍රාල් බෙස්ට් වලාගත් ආශිර්වාදයක් විදිහට. නමුත් ඒක මේ මිනිස්සුන්ට ඒක ප්‍රයෝජනෙට ගන්න බැරි වුණා. මේක පැතිරී යාම සම්බන්ධයෙන් සම්පූර්ණ රජයේ වගකීම ගන්න ඕනේ. මොකද ඒ ගත යුතු පියවර ගත යුතු වෙලාවේ ගත්තේ නැහැ. එක්කෙනෙක් ගිහලා කලේ ගඟේ දැම්මා. ඔබ දැක්කනේ? තව එක්කෙනෙක් පැණි බෙදුවා. කතානායකටත් ගිහලා පාර්ලිමේන්තුවට ගිහලා පැණි පෙව්වා. මේ වගේ විහිළු කාර්යෝ ටික තමයි මේ 225 කියන්නේ. මහ ජනතාව කරුණාකරලා දැන්වත් තේරුම් ගන්න ඕනේ චිත්‍රාල් මේ රට හරි තැනකට ගෙනියන්න ඕනේ නම් අපි මේ ප්‍රාණ අපකාරත්වයෙන් මිදිලා මාතෘභූමියේ හරි තැනකට ගෙනියන්න නීතියේ ආධිපත්‍ය 100% ගරු කරන ක්‍රමවේදයක් කියලා වහාම අපි ගමන් කළ යුතුයි කියන එක මෙරටේ ජනතාව තේරුම් ගන්න ඕන. ඒක නිසා මම අවසන් කරන ඔබේ ප්‍රශ්නෙට විසඳුම ඒකේ සම්පූර්ණ වගකීම රජයට ඔවුන් වගකීම පැහැරෑවියා මේ කොරෝනා පැතිරීම සම්බන්ධයෙන්. හොඳයි බොහොම ස්තුතියි සුපුරුදු පරිදි අතරම ඔබත් සමග අතරම අපි විවිධ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න මේ අවස්ථාව ලැබුණා. ඉතින් බලාපොරොත්තු වෙනවා නැවතත් ඔබත් සමග ඉදිරියේදී නැවතත් අපි සාකච්ඡාවකට එළඹෙන්න. ඉතින් කෙසේ වෙතත් විශේෂයෙන්ම අපි බලාගෙන සිටිනවා මේ මහින්ද දේශප්‍රිය සම්බන්ධයෙන් නඩුව සම්බන්ධයෙන් ඒක මේ සතියේම එනවා චිත්‍රාල්. මම ඔබට ඒක දෙනවා. ඒක අපි වෙනම ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. ජනතාව දැනුවත් කරන්න ඕනේ. ඔබේ ඡන්ද බලය පැහැර ගැනීම සම්බන්ධව ඔබ නැගී සිටින්න. ඔක්කොම පැත්තකට දාලා කියලා. හරි. ඔව්. හොඳයි බොහොම ස්තුතියි. අපි නැවතත් කමියෝ නැවත දවසක ආයිබෝවන්. ආයිබෝවන්.